වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරති. සැලසුමක් සහ නිවැරදි ප්‍රතිපත්තියක් නොමැතිව බලයට පැමිණි යහපාලන රජයේ අදුරදර්ශී ක්‍රියාකලාපය ආර්ථික අර්බුදයට හේතු වූ බවට අනාවරණයක්. බලලෝභී විපක්ෂය කොළඹ අවහිර කොට ජනතාව තවත් පීඩාවට පත් කරයි. මෙරට නිපද වූ සේලයින් සියලුම රජයේ සහ පෞද්ගලික රෝහල් වෙත. ඖෂධ අවශ්‍යතාවයෙන් 28%ක් දේශීයව නිෂ්පාදනය කෙරේ. මුල් මාස දෙකේදී සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 600ක ආදායමක්. රටවල් තුනක අගමැතිවරුන් දුම්රියෙන් යුක්‍රේන අගනුවරට. රුසියාවෙන් බොරතෙල් සඳහා වට්ටමක්. ආසියානු ක්‍රිකට් කවුන්සිලේ මහසභා රැස්වීම කොළඹදී. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූහ. එම අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ නේවාසික නියෝජිත ඒ අතර වූහ. ජනාධිපති ලේකම් ගාමිණී සේනරත්න, ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන මහත්ම මහත්මියහු මෙම අවස්ථාවට එක් වූහ. දශක 3කට ආසන්න කාලයක් පැවති යුද්ධය අවසන් කොට මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රට පුළුල් සංවර්ධන ක්‍රියාවලියකට යොමු කළත් විවිධ යටි අරමුණු මූලික කරගනිමින් බලයට පැමිණි යහපාලන රජය ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමන අඩාල කළ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජාතික ආරක්ෂාව සුළු කොට තැකූ එම රජය අන්තවාදී සංවිධාන ක්‍රමයෙන් ව්‍යාප්ත වනතුරු නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල විය. මේ නිසා මෙරට විශාල නවෝදයක් ඇති කරගෙන තිබූ සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණි. එය ආර්ථිකයේ බිඳ දැමීමට හේතු විය. සැලසුමකින් තොරව, නිවැරදි ප්‍රතිපත්තියකින් තොරව බලයට පැමිණි යහපාලන රජයේ අදුරදර්ශී ක්‍රියාකලාපය වර්තමාන ආර්ථික අර්බුදයට මූලික අඩිතාලම බව ඔවුහු පෙන්වා දෙති. රට ගොඩනැගීම සම්බන්ධයෙන් යහපාලන රජයට පැවති ශක්තිය අභියෝගයට ලක්වීම නිසා ජනතාව යහපාලන රජය කෙරෙහි කලකිරීමට පත්විය. ඒ නිසා ඔවුන් කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටි ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදී අන්ත පරාජයක් අත්වුණි. එම රජයේ පැවති වකවානුවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කදවුරු දෙකකට බෙදී එකිනෙකාට චෝදනා කර ගැනීම හැර වෙනත් යමක් සිදු නොවිය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ පවතින එම ක්‍රමය වෙනස් කිරීමට සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කළේය. එහෙත් පැවති මඩගුහුරු දේශපාලනය එය සාක්ෂාත් කර ගැනීමේදී අභියෝගයක් වී තිබේ. එම අසීරු අභියෝගය ජයගෙන රට සෞභාග්‍යයේ මාවතට ගෙනීමට ජනාධිපතිතුමා ධෛර්යයෙන් කැපවීමෙන් ක්‍රියා කරයි. හැකි දේ කර ඇත. ජනප්‍රිය නොවන තීන්දුව తీරන ගැනීමට එතුමාට සිදු වී ඇත්තේ යහපාලනයේ වරදිනි. අනාගත අභියෝග ජය ගැනීමට සිදුව ඇත්තේ අසීරුතා මැදේය. වර්තමානයේදී එතුමාට විවිධාකාරයෙන් ගරහන පිරිස් බොහෝය. ඒවාට නොසලී රාජපක්ෂ මැතිතුමා ඉන්ද්‍රකීලයක්සේ රටට නිවැරදි නායකත්වයක් ලබා දෙමින් සිටී. මෙවන් තත්වයක් යටතේ එතුමා හෙට ජාතිය ඇමතීමට නියමිතය. ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙන ආකාරය එතුමා පැහැදිලි කරනු ඇත. රටේ බොහෝ අර්බුද පවතින අවස්ථාවක ජනතාවට පුරවැසි වගකීම අමතක වී ඇති බව පෙනේ. එමෙන්ම සියලු වගකීම් ආණ්ඩුවට බාර දී නිහඬව සිටින බවක්ද දක්නට ඇත. ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අවධානය යොමු කිරීම පුරවැසියාගේ යුතුයකමක් සහ වගකීමකි. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයන්ට ඒ සඳහා සමාන වගකීමක් පවතී. අධික ඉන්ධන භාවිතයෙන් වැළකීමට ඔවුන් වග බලාගත යුතුය. පරිවාර රථ නතර කළ යුතුය. ජනතා නියෝජිතයන් කැපකිරීම කරන්නේ නම් ජනතාවද ඊට සූදානම්ය. පවතින තත්ත්වය හමුවේ විපක්ෂය මාන බලමින් සිටින්නේ ආණ්ඩුව පෙරලා බලයට පැමිණීමටයි. ඔවුන්ගේ ඒකායන අරමුණ එය වෙයි. එහෙත් වර්තමාන අර්බුදවලට පිළියම් බලපෙරලියක් නොවන බව විශ්ලේෂකයෝ කියති.
ජාතික වැඩපිළිවෙලක් සඳහා පක්ෂ විපක්ෂ එකඟතාවක් ඇතිවීම වැදගත්ය. සියලු දේ විවේචනය කිරීම විපක්ෂයේ කාර්යභාරය නොවිය යුතුය. රට ගොඩනැගීමට විපක්ෂයේ සතුව වැඩපිළිවෙලක් තිබිය යුතුය. එසේ නොවී පොදු විවේචන පමණක් සිදු කිරීම රටක දියුණුවට අහිතකරය. 2015දී බලයට පත් යහපාලන රජය සැලසුමකින් තොරව ආණ්ඩු බලයගෙන 2019 දක්වා රට ආපස්සට ගෙන ගියේය. බලලෝභී විපක්ෂය ජනතාව කොළඹට රැස්කොට තවත් පීඩාවට පත් කිරීමට ක්‍රියා කර ඇතැයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා පවසයි. මෙවැනි උද්ඝෝෂණ වලින් ජනතාවගේ දෛනික කටයුතු වලට තවත් බාධා පැමිණේ. ප්‍රබුද්ධ විපක්ෂයක් නම් කළ යුත්තේ වත්මන් අර්බුද වලින් රට ගොඩනැගීම සඳහා කතිකාවක් ඇරඹීමයි. එහෙත් වත්මන් විපක්ෂය ගන්නේ ලදරු තීරණ බව ඔහු කියා සිටී. සමගි ජන බලවේගයේ ඉන්න මේ නොමේරු ලදරු ඒකකය මේ රටේ බලය ගන්න නම් උත්සාහ කරන්නේ. මේක ජනතාව පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ ජනතාව ජීවත් වෙන්න අවශ්‍යයි, ජීවත් කරවන්න අවශ්‍යයි. මේ මොහොත එකතු වෙන්න ඕනේ සංහිඳියාව හරහා නැගුණු කතිකාවතක් කරා මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් මිසක් මේ රටේ නායකයෝ මාරු කරන්න එහෙම නැත්නම් රට ගිනි තියන මහපාරට රටේ ජනතාව පෙළගස්සන සම්ප්‍රදායික කැරලිකාර විපක්ෂයක කාර්යභාරය නෙමෙයි. අපි අවුරුදු 73ක් එහෙම නැත්නම් ඉතිහාසයේ ලැබපු දැවැන්තම අභියෝගයට අපේ මාතෘභූමිය මුහුණ දෙන මොහොතක් මේක. ඒක නිසා ඊටාම පැහැදිලිව කියනවා විපක්ෂ නායකතුමා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ උන්නැලට මේ මෝඩ ක්‍රියා කරන්නේ නැතුව වගකිය යුතු විපක්ෂයක් විදිහට කටයුතු කරන්න අද ඉඳලවත් පටන් ගන්න කියලා. මේ අතර සමගි ජන බලවේගයේ විරෝධතා හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක්ම අවහිර වුණි. හයිලෙවල් මාර්ගයේ මාලිගාවත ටෙක්නිකල් මන්සන්දිය මරදාන ඇතුළු තවත් මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් පැවතුණි. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. සමගි ජන බලවේගයේ විරෝධතාකරුවෝ ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ ගාලු මූදුර පිටිය වෙත පැමිණියහ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. One minute with Godhabaya. අපි බලාපොරොත්තු වුණා අපි ඔබට දුන්නු පොරොන්දු ඒවා අපි ඉදිරි කාලය තුලදී සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට පොරොන්දු වෙලා තියෙනවා. රාජ්‍ය සේවය මම රාජ්‍ය ආයතන වලට යනවා පෞද්ගලිකවම ඔවුන් දිරි ගන්නන්නට රාජ්‍ය සේවය මත තමයි විශේෂයෙන් සෑම ජනතාවකගේම ජීවිතය රඳා පැවතිලා තියෙන්නේ. සෑම දෙයකටම ඔවුන් රජයේ නිලධාරීන් වෙතට යා යුතුයි. මම රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ කාර්යයන් ඉක්මනින් ඉටු කළ දෙන්න කියලා. සමහර නීතිමය ප්‍රශ්න තියෙනවා. ඒවා අපි ඉවත් කරගෙන මේ නීති තියෙන්නේ ජනතාව වෙනුවෙන්. සමහර පළාත්වල කිරි ගොවියන්ට ප්‍රශ්නයක් තියෙනවා. කැලෑවට ඒගොල්ලන්ගේ ගවයන් ඇතුළත් කරන්න දෙන්නේ නැහැ. මම ඇමතිතුමාට කිව්වා මේක ඉඩ දෙන්න කියලා. නැත්නම් ඒගොල්ලන්ට තෘණ ගොවියා අපි කියනවා කිරි වැඩි කරන්න කියලා. හැබැයි ගවයන්ට තෘණ ගන්න දෙන්න නැත්නම් කොහමද අපි වැඩි කරන්නේ? දුර දකින දුර දැක්ම. යලිත් ප්‍රවෘත්ති. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කළ සේලයින් නිෂ්පාදන දේශීය වෙළඳපළට නිකුත් කෙරේ. කෙලුන් ලයිෆ් සයන්ස් සමාගම ඒවා මෙරට නිෂ්පාදනය කරයි. සේලයින් මෙරට වාර්ෂික අවශ්‍යතාව මිලියන 26ක් පමණ වෙයි. මෙතෙක් ඒවා ආනයනය කිරීමට වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරුණි. මෙරට සේලයින් නිෂ්පාදනය ආරම්භ වූයේ 2021 සැප්තැම්බර් මාසයේදීය. මේ මාසය වන විට රජයේ සියලුම රෝහල් සඳහා සේලයින් අවශ්‍යතාව දේශීයව සපුරා තිබේ. සේලයින් වල 99%ක්ම ජලය වෙයි. එමෙන්ම මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 28%ක් දේශීයව නිෂ්පාදනය කිරීමට දැන් හැකි වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි. රටට අවශ්‍ය ඖෂධ වර්ග 80ක් පමණ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිෂ්පාදනය කරයි. පෞද්ගලික අංශයේ සමග එක්ව තවත් ඖෂධ වර්ග 500ක් පමණ නිෂ්පාදනය කරන බව ඔහු කීවේය. පැරසිටමෝල් පෙති මිලියන 60ක් ඉදිරියේදී වෙළඳපළට නිකුත් කෙරේ. ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා පිටත් වෙයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාද එම සංචාරයට එක්ව සිටියේය. මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් මෙහිදී ගිවිසුම් අත්සන් කරනු ඇතැයි වාර්තා වෙයි. සර්වපාක්ෂික සමුළුවක් වෙනුවෙන් රටේ ආරම්භ වූ කතිකාවත
ගැටලු නිරාකරණයට හොඳ ප්‍රවේශයක් බව ඇමති ඩලසලහ පිරුම මහතා පවසයි. දැනට ඇති අර්බුද පිළිබඳව රජයට හොඳ අවබෝධයක් තිබේ. දිගු කලක් මුළුල්ලේ ආනයන අපනයන ප්‍රතිපත්තියේ තිබූ හිටසක් හේතුවෙන් මෙම ණය අර්බුදය ගොඩනැගී තිබේ. පසුගිය ආණ්ඩුද මෙම ණය විවිධ ක්‍රම මගින් ගෙවා ඇත. වත්මන් රජයේද එම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩිවීම ආර්ථික ගැටලු ඇති කරන්නක් බව ඒ මහතා පෙන්වා දෙයි. අතරම අපිට මීට පෙරින් මෙවැනි සාමූහික අභ්‍යාසයක් කරන්න තිබ්බනම් සාමූහික දේශපාලන අභ්‍යාසයක් කරන්න තිබ්බනම් වටිනවා. මට මතකයි යුද්ධයේ ඉතාම තීව්‍ර අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එවකට පක්ෂයේ සියලුම නියෝජිතයෝ එක මේසයකට ඉඳගෙන ඔවුන්ගේ අදහස් විමසීමක් කරා. ඉතින් ඒක හොඳ පූර්වාදර්ශයක්. මොකද මේ අර්බුදයේ අපි පාර්ලිමේන්තුවේ 225 ගත්තොත් මේ 225ම නිර්මාපකයෝ. ආසන්න ඉතිහාසය විතරක් නෙමෙයි ඈත ඉතිහාසයේ දේශපාලකයන් පවා මෙහි නිර්මාපකයන් කොටස්කරුවන් හවුල්කරුවන්. ඒ නිසා අපි සාමූහිකව මම මේ කතා කරන්නේ ජාතික ආණ්ඩු ගැන නෙමෙයි. ජාතික ආණ්ඩු ගැන නෙමෙයි. රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා කියලා තිබුණා ජාතික ආණ්ඩු නෙමෙයි මේ ජාතික එකඟතාවයක් ඇති කරගන්නට ඕන අවස්ථාවක් කියලා. ජාතික මට්ටමේ දේශපාලඥයෙකු තුලා කතා කරන්නට ඕනේ. ජාතික මට්ටමේ බුද්ධිමතුන් ජාතික මට්ටමේ තුලා කතා කරන්නට ඕනේ. ඒ ලෝකේ ඕනම රටක ජාතික අර්බුදයකට විසඳුම හොයලා තියෙන ඒ විදියට. ජිනීවා මානව හිමිකම් සමුළුවේ අභියෝග සහ ශ්‍රී ලංකාව මැයින් සාකච්ඡාවක් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ මෙරට පැවතියේ ජනතාවට එරෙහිව යුද්ධයක් නොවන බවයි. ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීම ජිනීවා කොමිසමේදී ප්‍රශ්න කිරීම ගැටලුවකි. ඉකුත් මානව හිමිකම් සමුළුවේදී ප්‍රමුඛ කාර්යයක් වූයේ මහා කොමසාරිස්වරියගේ ගැටලුවලට ප්‍රතිතර්ක සැපීම සහ අන්තර්ජාතික ප්‍රජාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමයි. විවිධ ස්ථානවල විරෝධතා පළ කරමින් ජගත් සංවිධානයට බලපෑමක් එල්ල කළ නොහැක. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතා ගැටලු හඳුනාගෙන ක්‍රියා කළ යුතුයයි ඔහු කියයි. මහනුවර පැරණි රජමාලිගා සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමට ඇමරිකාව ප්‍රතිපාදන ලබා දෙයි. එම ආධාරය ප්‍රධානය කිරීම මෙරට ඇමරිකානු තානාපතිනියගේ ප්‍රධානත්වයෙන් එම රජමාලිකා සංකීර්ණයේදී අද සිදු කෙරුණි. ඒ සඳහා ඩොලර් 2,65,000ක් ඇමරිකාව ලබා දී තිබේ. ව්‍යාපෘතිය ඇමරිකානු තානාපති ජුලී චංක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භුණි. එම සංකීර්ණයේ කෞතුකාගාර අභිවෘද්ධි ව්‍යාපෘතියද සංරක්ෂණය කෙරේ. වැඩමීමට අවශ්‍ය දැනුම සහිත ශිල්පීන් අධ්‍යාපනික ආයතන වලින් බිහි නොවීම ගැටලුවක් බව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹිපුල මහත්මිය පවසයි. මේ නිසා සියලුම වෘත්තීය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන්ගේ කුසලතා නැංවීමට වැඩි අවධානයක් යොමු කර ඇත. එහිදී ශ්‍රේෂ්ඨ පුහුණුව වැඩි වශයෙන් ලබා දීමට ක්‍රියා කෙරේ. මේට අදාළව ලීමා සමාගම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණුව අධිකාරිය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. දැවතාක්ෂණ ශිල්පී පාඨමාලාව හදාරන සියලු සිසුන් දෙනාට පුහුණුවෙන් පසු එම සමාගමේ ස්ථිර රැකියා ලබා දීම මේ යටතේ සිදුවෙයි. මේළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දුම්රිය ගාස්තු අවම මුදලකින් ඉහළ දැමීමට සිදුවන බව ඇමති දිලු මමුණුගම මහතා පවසයි. කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය ලබා දී ඇත. මෙරට ප්‍රවාහන ක්‍රම අතරින් තවදුරටත් අවම ගාස්තුවක් අය කරන්නේ දුම්රිය සේවය බව ඒ මහතා කියයි. ත්‍රිරෝධ රථ ඇතුළු කුලී රථ අය කරන මිල ගණන් ඇතැම් අවස්ථාවල අසාධාරණ ලෙස ඉහළ නංවා ඇත. ත්‍රිරෝධ රථ සඳහා මීටර් ක්‍රමයක් හඳුන්වා දී ඇත. එහෙත් එය අනිවාර්ය නොකරන්නේ ඊට වැය වෙන මිලද ඔවුන්ට බරක් වන බැවින් යයි ඔහු කියයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටා. අදම CIB එන්න. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට විදේශීය වෙළඳපොළ රැකියා හඳුන්වා දීමේ වැඩසටහනක් ලබන 20 වෙනිදා පෙරවරු 9:30ට පොළොන්නරුව චන්ද්‍ර මණ්ඩප ශාලාවේදී පැවැත්වේ. විදේශ රැකියා සඳහා සුදුසුකම් සපුරා ගන්නේ කෙසේද සහ එම රැකියා අවස්ථා ලබා ගන්නේ කෙසේද යන්න මෙහිදී දැනුවත් කෙරේ.
තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වට්ටම්. අදම CIB එන්න. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෝලන්ත චෙක් සහ ස්ලෝවේනියානු අගමැතිවරු දුම්රියෙන් යුක්‍රේනයේ කියව් අගනුවර වෙත පැමිණිති. ඔවුන් යුක්‍රේන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතය. යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලෙස එම අගමැතිවරු යුක්‍රේනයට පැමිණියහ. යුක්‍රේනය සඳහා ආධාර පැකේජයක් හඳුන්වා දීමට ඔවුහු බලාපොරොත්තු වෙති. මේ අතර යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සිව්වන සම්බාධක පැකේජය එළි දක්වා තිබේ. එමගින් රුසියානු සුකෝභෝගී භාණ්ඩ සහ බලශක්ති ශේෂ්ත්‍රයේ ආයෝජන ඉලක්කගත වී තිබේ. එමෙන්ම මිල අධික මෝටර් රථ, ස්වර්ණාභරණ වැනි භාණ්ඩ රුසියාවට අපනයනය කිරීම තහනම්ය. රුසියාව විවිධ රටවලට විශාල වට්ටම් ලබා දෙමින් බොරතෙල් අලෙවි කිරීමට සූදානම් වෙයි. මෙවැනි විටත් ඉන්දියාවට එලෙස බොරතෙල් සහ වෙනත් රුසියානු නිෂ්පාදන විකිණීමට සූදානම්ව සිටි. ඩොලරය යොදා නොගෙන වෙනත් මූල්‍ය ඒකක මගින් එම ගනුදෙනු සිදු කෙරේ. ලන්ඩනයේ බ්‍රෙන්ට් වෙළඳපළට වඩා බොරතෙල් බැරලයක් ඩොලර් 25ක් අඩුවෙන් විකිණීමට රුසියාව කැමැත්ත පළ කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී රුසියාව ගනුදෙනු කරන සෑම රටක් සමගම රූබල් මුදල් ඒකකය භාවිත කරනු ඇත. ආජන්ටිනාවේ ඉන්ධන මිල ගණන් 10%කින් ඉහළයයි. මේ වසරේදී එරට ඉන්ධන මිල වැඩි වූ දෙවන අවස්ථාව මෙයයි. ඉකුත් මාසයේදී ඉන්ධන මිල 9%කින් ඉහළ නංවා තිබුණි. ඒ අතර මෙරට රාජ්‍ය සොයා තෙල් සහ ආහාර අපනයනය නැවත දැනුම් දෙන තුරුවත් හිටවා තිබේ. සොයා තෙල් වලින් ලෝක වෙළඳපොලේ 50%ක්ම හිමි කරගෙන සිටින්නේ ආජන්ටිනාවයි. රටේ ආහාර මිල ගණන අඩු කිරීමට මෙම තීරණය ගෙන ඇත. ස්ලෝවේනියාව පෙට්‍රල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි. ඔක්ටේන් 95 ලීටරයක මිල ඩොලර් 1.65කි. ඩීසල් ලීටරයක් ඩොලර් 1.69ක් වෙයි. දින 30ක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මකයි. මේ අතර සති දෙකකට පසු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 8%කින් පහත වැටී තිබේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය වීල් එකේ ලීස් එකට ලීසින් මහගෙදරට එන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩි කර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 19.28 වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. කිරිගවයන් සඳහා පවතින තෘණ ආහාර හිඟය නිසා මේ වන විට අසරණ භාවයට පත්ව සිටින උතුරු නැගෙනහිර ඇතුළු වියලි කලාපයේ ගවපට්ටි හිමියන් සඳහා මිල්කෝ ආයතනය මගින් අක්කර 2000ක තෘණ වගා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. එහි ප්‍රථම තෘණ දඬු වගා කිරීම පසුගියදා මීගොඩ බටවල ප්‍රදේශයෙන් ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය මගින් ලංකාව පුරා සිටින ඉඩම් හිමි කිරි නිෂ්පාදන සමාජිකයන්ට පැටෝන් වගාව සඳහා අවශ්‍ය ආධාර සහ දඬු ලබා දීම සිදුවේ. එයට අමතරව කිරි දෙනු නොමැති එහෙත් තෘණ වගා ක්ෂේත්‍රයට කැමැති ව්‍යවසායකින් සඳහාද මෙම ආධාර හා දඬු ලබා දීම සිදුවේ. මෙහි අස්වැන්න දින 90කින් ලබාගත හැකි අතර අක්කරයකින් කිලෝ 8000ක පමණ අස්වැන්නක් ලබාගත හැකි. ඒ අනුව තෘණ වගා කරුවෙකුට අක්කරයකින් රුපියල් 40000ක පමණ ශුද්ධ ලාභයක් ලබා ගැනීමට හැකි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකයේ සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩි කර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 19.28 වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත්
ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලේ වාර්ෂික මහසභා රැස්වීම ලබන 19 වෙනිදා සිට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වෙයි. රටවල් 40ක නියෝජිතයෝ ඊට සහභාගී වෙති. මේට අදාළ මූලික සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සහ ඉන්දියා ක්‍රිකට් ලේකම් අතර ඉකුද්දා නවදිල්ලියේදී පැවැත්වුණි. ඉන්දියාව නියෝජනය කරමින් මෙම සමුළුවට ඉන්දියා ක්‍රිකට් ලේකම් ජේ ෂා සහ සභාපති සෞරව් ගංගුලි සහභාගී වෙති. මේ වසරේදී ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මේ වසරේ මුල් මාස දෙකේදී සංචාරකයන්ගේ පැමිණීමෙන් ඩොලර් මිලියන 583ක ආදායමක් උපයා ඇත. එම ඉපයීම් වලින් පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 314කට වැඩි මුදලක් ලැබී ඇති අතර ජනවාරි මාසයේදී අගය ඩොලර් මිලියන 268කි. පසුගිය වසරේ මුල් මාස දෙකේදී උපයා තිබුණේ ඩොලර් මිලියන 16කට මදක් වැඩි ආදායමකි. ඉකුත් 6 වෙනිදා වන විට මේ වසරේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2 ලක්ෂයකට වැඩිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත වාර්තාව අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 259.76කි. එහි විකුණුම් මිල රුපියල් 269.99ක් වෙයි. යුරෝක ගැනුම් මිල රුපියල් 288කි. එහි විකුණුම් මිල රුපියල් 298.79කි. ස්ටර්ලින් පවුමක ගැනුම් මිල සඳහන් වූයේ රුපියල් 339.32ක් වශයෙනි. එහි විකුණුම් මිල රුපියල් 352.66ක් විය. සිංගප්පූරු ඩොලරයක් රුපියල් 191කි. එහි විකුණුම් මිල රුපියල් 198.64කි. බහරේන් ඩිනාරයක මිල රුපියල් 698.42ක් විය. කුවේට් ඩිනාරයක් රුපියල් 865.59කි. ඕමාන් රියාලයක මිල රුපියල් 683.96කි. මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. හරිත රටක් වෙනුවෙන් හරිත ගොවිතැන කෘෂි පුවත්. කාබනික පොහොර ව්‍යාපෘතිය ජනාධිපතිතුමා ගත් හොඳ තීරණයක් බව ජාතික ගොවිජන බල මණ්ඩලයේ ප්‍රධානී AMP සමරකෝන් මහතා පවසයි. මේ නිසා සෞඛ්‍යමත් පුරවැසියන් රටට බිහි කිරීමට හැකියාව ලැබේ. නැවතත් පස කාබනික තත්ත්වයට ඇති කරලා මේ වසවිෂෙන් තොර ආහාර වේලක් කියන වැඩසටහනට අපි ඒකාබද්ධව ඉන්නවා මිසක් කාබනික පොහොර වලට විරුද්ධ වෙනවා කියලා කාටවත් කට ඇරලා කියන්න බෑ. මොකද එහෙම කියනවා කියන්නේ අපි වස කනවා කියන එක. වස හදලා වස කනවා කියන එක. දැන් වස කන ගමන් අපිට තියෙන්නේ වස නිවැරදි කරගෙන ක්‍රමක්‍රමයෙන් නැවත යථා තත්ත්වයට එන්න. ඒ අදහස තමයි අනුරාධපුරයේ ඉන්න ගොවි නායකයෙක් හැටියට. ජාතික මට්ටමේ ගොවි නායකයෙක් හැටියට මගේ අදහස තියෙන්නේ කාබනික එකට යන්න ඕන. කාබනික වලට යන්න මේක එකපාරට බෑ. ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා අපි නැවතත් අර අපේ මුතුන් මිත්තන් කරපු වගාවන් වලට ඒ පස් වලට මහ පොළොවට ආදරය කරන අපිට ඒ තත්ත්වය ඇති වෙන්න කියලා තමයි අපි අදහස් කරගෙන ඉන්නේ. කාලගුණ වාර්තාව සබරගමුව හා දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. සිසු ප්‍රදේශවල ප්‍රධාන ලෙස වැසි රහිත කාලගුණයක් පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල.
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරති. සැලසුමක් සහ නිවැරදි ප්‍රතිපත්තියක් නොමැතිව බලයට පැමිණි යහපාලන රජයේ අදුරදර්ශී ක්‍රියාකලාපය ආර්ථික අර්බුදයට හේතු වූ බවට අනාවරණයක්. බලලෝබී විපක්ෂය කොළඹ අවහිරකොට ජනතාව තවත් පීඩාවට පත් කරයි. මෙරට නිපද වූ සේලයින් සියලුම රජයේ සහ පෞද්ගලික රෝහල් වෙත. ඖෂධ අවශ්‍යතාවයෙන් 28ක් දේශීයව නිෂ්පාදනය කෙරේ. මුල් මාස දෙකේදී සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 600ක ආදායමක්. රටවල් තුනක අගමැතිවරුන් දුම්රියෙන් යුක්‍රේන අගනුවරට. රුසියාවෙන් බොරතෙල් සඳහා වට්ටමක්. ආසියානු ක්‍රිකට් කවුන්සිලේ මහසභා රැස්වීම කොළඹදී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.